නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ සුපුරුදු ලෙසින් අපේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ නීවරණ ධර්ම පිළිබඳව අපට කරුණු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් පහදන අවකාශයේ බොහෝ සූත්‍ර ධර්ම උපකාරයෙන් දහම් කාරණා අපට පහදලා වදාලා අනුකම්පාවෙන් දේශනා කොට වදාලා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශ්‍රී සද්ධර්මයේ ඉගෙන ගන්න අපට යෙදෙන දුර්ලභ අවස්ථාව අදත් ඒ පිණිස ඔබ හැමදෙනාම තුනුරුවන පාමුල ඊටාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නවා. ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සියලු දායාද ලෝකයට දායාද වන්නේ සම්බුද්ධ ශාසනය. ඉතින් අපි ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනාමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනේ අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්වත් W කසුන් මදුසංක මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරනවා. විශේෂයෙන් මීට වසර 5කට පෙර මිය පරලෝ යන්නට යෙදුන MW රූපවති ආච්චි අම්මාට වසර 40කට පමණ පෙර මිය පරලව යන්නට යෙදුන JA සුවනීර සීයාට ඒ වගේම JA නිමල් කරුණාතිලක මාමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් කසුන් මදුසංක මහත්මයා සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් කසුන් මදුසංක මහත්මයා ප්‍රධාන පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව තුනුරුවන පාමුල සදහම් සාකච්ඡා පිණිස අපේ අවසරය හදාගන්නම්. මහා සංඝරත්නය වන්දනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාව සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට මේ දවස් ටිකේ කතා කරමින් හිටියේ ප්‍රධාන වශයෙන්ම අපේ හිතවල තියෙන ප්‍රධාන අකුසල රාශිය පිළිබඳව. එහෙමයි. ඒ තමයි නීවරණ ධර්ම. එහෙමයි ස්වාමීනි. එතකොට මේ නීවරණ ධර්ම නිසා තමයි මේ සත්‍යයාගේ හිතවල පවතින අවිද්‍යාව පෝෂණය වෙන්නේ. ඒ කියන්නේ මේ දුක අවබෝධ නොවෙන්න හේතුව වෙන්නේ නීවරණ. එහෙමයි ස්වාමීනි. දුක හටගන්න හේතුව අපේ හිතවලමයි තියෙන්නේ. ඒ හිතවල දුක හටගන්න පවතින හේතුව තීරුම් ගන්න බෑ සත්‍යයට. එතකොට ඒක මේ හේතු වෙන්නේ නීවරණ. එහෙමයි. ඒතර දුක නැතිවීම ඒක අපේ මනස තුළ පවතින හිත තුළ පවතින තෘෂ්ණාවම නැති කර ගැනීමෙන්මයි දුක නැති කර ගන්න තියෙන්නේ. එතකොට නැතිවන මාර්ගය ඒක මානසික උපද්දන තියෙන දෙයක්. එහෙමයි. මාර්ගය උපදින්නේ මානසිකව කරන්න තියෙන එක. එහෙමයි ස්වාමීනි. ඊළඟට එහෙම කායිකව කරන්න තියෙන දෙයක්. ඒක මානසිකව තමයි ඒක උපද්දන තියෙන්නේ. ඒතර ඒක මේක තේරුම් බේරුම් කරගන්න බෑ. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා මනසේ තියෙන මොන ස්වභාවයද කියලා තේරෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ස්වභාවය. සම්මා සංකල්ප කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. ස්වාමීනි නුවණින් කටයුතු කරන්න තියෙන ඉඩකඩ වැහිලා යනවා මේ නීවරණ නිසා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අපි නීවරණ ගැන තේරුම් ගන්න බොහෝ සූත්‍ර දේශනා අපි ඉස්මතු කළා. එහෙමයි. ඊළඟට මේ නීවරණ ධර්ම දුරු කරන්න දැන් මේ අපි විශේෂයෙන්ම අපි මේ දවස්වල කතා කරමින් ඉන්න ගණක මොග්ගල්ලාන සූත්‍රය. ඒතර ගණක මොග්ගල්ලාන සූත්‍රයේ පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ මේ ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයට දේශනා කළා. මෙතොර මේ නීවරණ කෙලෙස් දුරු කරන්න යන ගමනේදී
මුලින්ම කෙනෙක් පුරුදු කරන්න ඕන සීල සම්පත්තිය. අපි පිළිබඳ මම හිතන දවස් 10ක් විතර පුරාවට සීල සම්පත්තිය පිළිබඳ වටිනාකම විවිධ දේශනා ඇස්තරින් ඉස්මතු කොට වදාලා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ඉස්මතු කළා. ඊළඟට තමයි ඉන්ද්‍රිය සංවරය තමයි ඊළඟ සීල සම්පන්න බවට පැමිණිච්ච ශ්‍රාවකයා ඊළඟට ඉන්ද්‍රිය දමනය කරගන්න යොමු කරනවා. එහෙමයි. එතකොට ඉන්ද්‍රිය දමනය කරගන්න හැටි දැන් අපි දේශනා 3-4ක් කතා කළා. අදත් අපි මේ ඉන්ද්‍රිය දමනය ගැන තමයි ලස්සන දේශනාවක් අපි කතා කරන්නේ. දේශනා කීපයක් ඇසුරු කරගෙන. එහෙමයි ස්වාමීනි. මේක දෙතොර බලන්න අද මම කල්පනා කළා මේ ඉන්ද්‍රිය සංවර කරගන්න බැරි වුණොත් දුක සකස් වෙන හැටි. එහෙයි ස්වාමීනි. සසරට වැටෙන හැටි. බොහොම ලස්සනට විස්තර කරපු දේශනාවක් ඇසුරින්. අද මේක දවස් කීපයකට තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි අද ස්වාමීනි. අපි මේ ගොඩාක් උත්සාහ කරගන්න එපා මේක නිරවුල් කරගන්නවා කියන කාරණේ. එහෙමයි. මොකද බුද්ධ දේශනා ඇසුරින් නිරවුල් කරගන්න අපිට පළවෙනි වාසනාව උදා වෙනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් අවබෝධය කොතරම්ද කියන කාරණේ සිහි කරන කෙනෙකුට ඒක තේරුම් ගන්න. එහෙමයි. තේරුම් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන නොසෙල්වෙන පැහැදීමක් උපද්ද ගන්න මේ කරුණු කාරණා තේරුම් ගැනීම සෑහෙන වැදගත් වෙනවා. එහෙමයි. ඒ නිසා තමයි විවිධ සූත්‍ර දේශනා මුල් කරගෙන මේක කරන්න මම බලාපොරොත්තු තිබ්බේ. සමහර දවස් 5ක් 6ක් සමහරට මේක අපිට කරන්න පුළුවන් මේ. එහෙමයි ස්වාමීනි. දේශනා පරයය. ඒකට මේ සංයුත්ත නිකායේ දෙකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුක්ඛස්ස භික්ඛවේ සමුදයංච අත්ංගමංච දේසිස්සාමි. පින්වත් මහණෙනි මේ දුකේ හට ගැනීමත් නැතිවීමත් මම ඔබට කියලා දෙන්නම්. දුකේ හට ගැනීමත් නැතිවීමත් ඔබට කියලා දෙන්නම්. කතමෝච භික්ඛවේ දුක්ඛස්ස සමුදය. කුමද්ද පින්වත් මහණෙනි දුකේ හට ගැනීම? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇසත් රූපත් නිසා ඇසේ විඤ්ඤාණය උපදිනවා. එහෙමයි. ඇහැයි ඇහැ ගාවට රූපයක් එනකොට මොකද වෙන්නේ? ඇසේ විඤ්ඤාණය උපදිනවා. තින්න සංගති පස්සෝ. ඒ තුන එකතු වෙද්දී මොකද? එතන තමයි ස්පර්ශය තියෙන්නේ. දැන් බලන්න මේ වෙලාවේ දැන් මේ ටීවී එක බලන කට්ටිය ගේ ඇහැ ගාවට දැන් රූපයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ වෙලාවේ රූපයත් එක්ක සම්බන්ධයි කියලා කියන්නේ මේ වෙලාවේ ඇහි මේ විඤ්ඤාණය තියෙන රූපේ දැනගන්නේ. එහෙමයි. ඒ කියන්නේ ඇහි විඤ්ඤාණය ඉපදලා තියෙන. ඉතින් කරුණු තුනක් තියෙනවා. මොකද්ද? ඇහැ තියෙනවා. ඇහැ ඉස්සරහා රූපයක් තියෙනවා. ඒ රූපේ දැනගන්නවා. එන කරුණු තුනක් ඉතුරුලා තියෙන මේ වෙලාවේ ඇසේ ස්පර්ශය තියෙනවා. එහෙමයි. ඇසේ ස්පර්ශ තියෙනවා මේ වෙලාවේ. එහෙයි ස්වාමීනි. තින්න සංගති පස්සෝ. පස්ස පච්චය වේදනා. ස්පර්ශේ යම් තැනක ඇද්ද ඇසේ ස්පර්ශේ යම් තැනක ඇද්ද එතන මොකක්ද තියෙන්නේ? එතන විඳීම තියෙනවා. එහෙමයි. තින්නං සංගති පස්සෝ පස්ස පච්චය වේදනා. ස්පර්ශේ ප්‍රත්‍යයෙන් තමයි අපි විඳින්නේ. එහෙමයි. ඒත් ඇහිනුත් අපි විඳිනවා. වෙන ඇහි ස්පර්ශනුත් අපි කරන්නේ විඳින එක. අපි සාමාන්‍ය සිංහල විහාරේ කතා කරනකොට අපි රස විඳින එකට නම් පාවිච්චි කරන රස විඳිනවා කියලා. එහෙමයි ස්වාමීනි. රස විඳිනවා. ගඳ සුවඳ විඳිනවා කියන පාවිච්චි කරනවා. එහෙයි. ශබ්ද විඳිනවා කියලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ සිංහල විහාරේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ විවහාරික කාලයක් තිස්සේ පාවිච්චි නොකිරීමත් ඒතර මේක මේ ධර්මයේ අවබෝධ නොවීමට ඒක හේතුවක් වෙනවා. ඒ විවහාරේ පාවිච්චි නොකිරීම. එහෙමයි. ඒතර දැන් දිවෙන් රස විඳිනවා කියන එක, නාහෙන් ගඳ සුවඳ විඳිනවා කියන එක, කයෙන් පහසක් විඳිනවා කියන එක ඔය තුන කතා වෙනවා සමහරට. නමුත් ඇහෙන් රූප විඳිනවා කියලා කතා කරන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කනින් ශබ්ද විඳිනවා කියලා සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ. ශබ්ද අහනවා කියලා පාවිච්චි කරන්නේ. එහෙයි. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. දිවෙන් රස විඳිනවා කියලා පාවිච්චි කරනවා. කයෙන් පහස විඳිනවා කියලා පාවිච්චි කරනවා. මනසින් අරමුණු විඳිනවා කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. අපි කියන්නේ මනසින් අරමුණු හිතනවා. මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා. එහෙමයි ස්වාමීනි. නමුත් බලන්න මේ කාරණේ ගන්න කියනවා කොහොමද? ඇහැයි රූපයි විඤ්ඤාණ එකතු වීම යම් තැනකද එතන ඉඳලා තියෙන්නේ කොහොමද? විඳීම තමයි ඇහි ස්පර්ශයෙන් විඳින එක කරන්නේ. පස්සපච්චය වේදනා. එහෙයි. අපි මේ රූප දිහා බලාගෙන ඉන්නවා කියන්නේ ඇහි ස්පර්ශයෙන් විඳිනවා. ඇහි ස්පර්ශයෙන් විඳිනවා. ඒක හැමතිස්සෙම අපි තේරුම් ගන්න ඕනේ ඒක. එහෙමයි ස්වාමීනි. ඒකට තමයි ස්පර්ශය කියන කාරණේ තේරෙන්න පටන් ගන්න. එතකොට විඳිනවා කියන කාරණේ තේරෙන්න පටන් ගන්න. සමහරට අපි
යම් දෙයක් බලබලා ඉන්නකොට සතුටුත් අපි hina වී ඒ දිහා බලබලා ඉන්නවා. ඒ කියන්නේ සතුටින් මිදෙන්නේ එතකොට ඒක. අඬ සමහරට අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ දුකසේ විඳින්නේ අපි. එහෙමයි. ඇහි ස්පර්ශයෙන් දුකසේ විඳින්නේ. සමහර වෙලාවට අපි සතුටකුත් නැහැ දුකකුත් නැතුව අපි මේ දේවල් දිහා බලාගෙන ඉන්නවා ඇස් දෙකේ. ඒතර උපේක්ෂාවෙන් විඳින්නේ අපි. එහෙමයි. දැන් ඔන්න ඇහැයි රූපයි නිසා ඇසේ විඥානය ඇති වෙනවා. ඒතර තින්න සංගති පස්සෝ ඒ තුන එකතු වීම ස්පර්ශය. ස්පර්ශය යම් තැනකද එතන තමයි විදි ඇහි ස්පර්ශයෙන් විදීම තියෙන එකට කියන පාලි වචනේ චක්කු සම්පස්සජ වේදනා. ඇහි ස්පර්ශයෙන් විදිනවා. එහෙමයි. ඇහි ස්පර්ශයෙන් විදිනවා. වේදනා පත්‍ය තණ්හා. අන්න. ඔහොම විඳ ඉන්නකොට තමයි අපේ ආධ්‍යාත්මික තණ්හා උපදිනවා කියලා බුදු කෙනෙක් දකිනවා. එහෙමයි ස්වාමීනි. ආයකට වෙන අර්ථකථන නැහැ කොහොමද වෙන්නේ කින්ද මන්ද නැහැ. ඒක මොකක්ද ඒකට හේතුව? ඒක අවබෝධ කරන්න තියෙන එක. එහෙමයි. ඒක සිහිය දිනු කළා තමන්ම තීරුම් ගන්න තියෙන එකක් ඒක. එහෙමයි. දැන් ඕක සතර සතිපට්ඨාන විස්තර කරනවා චක්කුංච පජානාති ඇස් දැන ගන්නවා කියනවා. ඒක කොච්චර සිහියක් තියෙනද ඇස පාවිච්චි කරනකොට ඒක දැනගෙන පාවිච්චි කරන්නේ. රූපේච පජානාති ඇස ගාඩ රූපය දැන ගන්නවා කියනවා. ඊයංච තදුබයම් පටිච්ච උප්පජ්ජ සංයෝජනං මේ තුන එකතු වෙද්දී ඔන්න ආධ්‍යාත්මික බන්ධනයක් හට ගන්න ඕන ඒක තේරුම් ගන්න ඕන කියනවා. එහෙමයි. බලන්න. විඳීම තණ්හා. විඳීමත් එක තමයි තණ්හාව උපදින්නේ ආධ්‍යාත්මික. එහෙමයි ස්වාමීනි. දැන් මේක හරිය සියුම් දෙයක්. ප්‍රඥාවට ගෝචර වෙන දෙයක්. එහෙමයි. සිහියට ගෝචර වෙන දෙයක් මේක. සද්ධාවට මේක ගෝචර වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සද්ධාව ඉක්මවා ගිය එකක් මේක. එහෙමයි. එතකොට මේක ප්‍රඥාවටයි සිහියටයි ගෝචර වෙන කාරණාවක් මේක. ප්‍රඥාවටයි සිහියටයි ගෝචර වෙන්නේ මේක. එහෙමයි. එතකොට මේ සමාධිමත් හිතකටත් ගෝචර වෙනවා මොකද සමාධියක් වැඩෙනකොට සිහිය වැඩෙන නිසා. සමාධිය වැඩෙනකොට සිහිය දියුණු වෙනවා. එතකොට මේ සිහියත් එක්ක තමයි එතකොට මේ කාරණේ වැටහෙන පටන් ගන්නකොට ප්‍රඥාව අවදි වෙනවා. එහෙමයි. නම් මේක අපි නිතර තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඇසයි රූපයි නිසා ඇසේ විඥානය ඇති වෙනවා. තින්න එතකොට ඒකත් එක්ක තමයි ඇහි දැන ගැනීම ඇති වෙන්නේ රූපේ. තින්න සංගය කර්ණ තුනට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශය යම් තැනකද ඇසේ එතන ඇසේ ස්පර්ශයෙන් විදීම තියෙනවා. චක්කු සම්පස්සජ වේදනා. ඇසේ ස්පර්ශයෙන් විදිද්දි මොකද සැපසේ විදිද්දි තණ්හාව උපදිනවා. දුකසේ විදිද්දි තණ්හාව උපදිනවා. උපේක්ෂාවෙන් විදිද්දි තණ්හාව ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. ආන්න ඒක. එහෙයි. එතකොට සැපසේ විඳිනකොට ඒ විඳීම තුල තණ්හාව ක්‍රියාත්මක වෙද්දී ඒක රාගානුශයත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දුකසේ විඳිනකොට ඇසේ ස්පර්ශයෙන් කියන්නේ දුකක් නේද එතකොට. දුකසේ විඳිනකොට එතකොට ඒ තණ්හා පෝෂණය වෙන්නේ පටිඝානුශයත් එක්ක. එහෙමයි ස්වාමීනි. එතකොට උපේක්ෂා සහගත විඳීමක් ඇති වෙලා ඇසේ ස්පර්ශයෙන් විඳිද්දී ඒක තණ්හාව එතකොට ක්‍රියාත්මක වෙන්නේ මෝහනුශයත් එක්ක. එහෙමයි. තමයි පෝෂණය වියන්නේ. එහෙයි. ඔකට කියනවා දැන් බලන්න තණ්හාව වුණ පස්ස ඇසේ ස්පර්ශයෙන් විඳිනකොට තණ්හාව උපදිනවා කියනවා. ඒකට කියන රූප තණ්හා කියලා පාවිච්චි කරනවා සමහර තැන්වල. එහෙමයි. තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව යම් තැනකද එතන උපාදාන වෙලා ඉවරයි. ස්වාමීනි දුක සැප නැති උපේක්ෂා සහගත අවස්ථාවෙත් තණ්හාව ක්‍රියාත්මක වෙනවා. එහෙමයි ස්වාමී. ඒක වෙන විදිය ඊළඟට විස්තර කරනවා. එහෙයි ස්වාමී. මේක හරිය ලස්සනට විස්තර වෙන තැනක් තියෙනවා. මේක මේ පොඩ්ඩක් ඉතුරු ටික කියලා ඉන්න. එතකොට මෙතන විස්තර කරනවා තණ්හාව යම් තැනකද එතන මොකක්ද තියෙන්නේ? බැඳී යාම ඇති වෙලා ඉවරයි. උපාදාන. එහෙයි. උපාදාන ඇති වෙලා ඉවරයි එතන. බන්ධනයක් හැදෙලා ඇතිලා ඉවරයි. එහෙමයි ස්වාමී. තණ්හාව ඇති වුණා කියන්නේ උපාදානෙ වුණා කියන එකයි. තණ්හා පත්‍ය උපාදාන. එහෙමයි. තණ්හා ප්‍රත්‍යයෙන් තමයි උපාදාන වෙන්නේ අපි. තණ්හා ප්‍රත්‍යයෙන් තමයි ගැට ගහලා තියන්නේ අපි හැමතිස්සෙම රූපේට. එහෙමයි ස්වාමීනි. රූපෙට ගැට ගහලා තියෙනවා. උපාදාන පත්‍ය. එතකොට යම් තැනක උපාදානයක් ආධ්‍යාත්මී වැඩ කරනවද ඇසී ස්පර්ශින් විඳිනකොට භව විපාක විඳීම් පිණිස චේතනා සකස් වෙන පටන් ගන්නවා එතකොට එතන. එහෙමයි ස්වාමීනි. ඒ උපාදාන ප්‍රත්‍යයෙන් තියෙන්නේ. උපාදාන ප්‍රත්‍යයෙන් පවතින නිසා අපි එකට කියනවා විපාක විඳීම් පිණිස සකස් වෙන චේතනාවක් ඒක. එහෙමයි.
එතකොට දැන් රහතන් වහන්සේලා චේතනා පහළ වෙනවා. හැබැයි උපාදාන නැහැ. ඒ නිසා ඒ විපාක විඳීම පිට පවතින්නේ. එහෙමයි. හැබැයි නිකලස් නොවුණු කෙනෙකුට චේතනා පහළ වෙනවා. හැබැයි චේතනා පහළ වෙන්නේ කොහොම ප්‍රත්‍යෙන්ද? ඇසේ ස්පර්ශයෙන් විඳිනකොට තණ්හාව ඇති වෙලා තණ්හාවෙන් උපාදාන වෙලා උපාදානෙන් තමයි චේතනාව නිර්මාණය වෙන්නේ ආද්‍ය හිත ඇතුලේ. එහෙමයි. ඒ ඇති වෙන චේතනාව මොකද වෙන්නේ? විපාක විඳීම පිණිස කර්ම සකස් වෙන්න හේතු වෙනවා. විපාක විඳීම පිණිස තමයි සකස් වෙන්නේ. කර්මයට කියන්නේ චේතනාව. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. එහෙමයි ස්වාමීනි. කර්මය කියලා කියන්නේ මොකද්ද? චේතනාවට. එහෙයි. ඒතකොට චේතනා සකස් වෙන උපාදානේ ප්‍රත්‍යයෙන් චේතනාව සකස් වෙනවා කියලා කියන්නේ උපාදානේ විලානි චේතනාව සකස් වෙන එතකොට. එහෙමයි. උපාදානයක් විලා ඒ ප්‍රත්‍යයෙන් ආධ්‍යාත්මික චේතනාව උපද්දලා දෙනවා. ඒතර උපාදානෙන් තමයි චේතනාව උපද්දන්නේ. එහෙමයි ස්වාමීනි. උපාදානයෙන් චේතනාව උපද්දනවා. ඒකනේ තමන්ගේ හිතට ඇති වෙන චේතනා දැන් ආසාව සහිත සිතුවිල්ලක් එනකොට තමන්ට කන්ට්‍රෝල් කරන්න බෑනේ. පාලනය කරන්න හදනවා ආය නම් ඉස්මතු වෙනවා. ඇයි ඒ? ස්වාමී. ඒක තමන් විසින් කරන එක නෙමෙයි. නොඑක් විසිතුරු දේ හදලා හදලා දෙන්නේ කොමකින්ද? උපාදානයෙන් තමයි චේතනාව සකස් කරන්නේ. මම නෙමෙයි. මම නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒකේ භාගතුන දේශනා කරන්නේ මම නෙමෙයි කියලා දකින්න කියනවා. එහෙයි මේක ස්වාමීනි. උපාදානයේ විසින් කරලා දෙන දෙයක් කියලා. එහෙමයි. බලන්නකොට මේ සත්‍ය කොච්චර අසරණද බලන්න මේ සත්‍ය මේකට කොටු කරලා දානවනේ ඒකට. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක්නේ. එහෙයි. සත්‍ය මේකට කොටු කරලා දානවා. එහෙයි. එතකොට භවපච්චය මොකද වෙන්නේ? භවපච්චය ජාති. යම් තැනක උපාදානයේ වෙලා ආධ්‍යාත්මික චේතනා සකස් කරලා දෙනවා නම් එතකොට මොකද වෙන්නේ? ආන්නේ සකස් කරලා දෙන චේතනාව ආයෙත් තව උපතකට ඇදගෙන යනවා. එහෙමයි ස්වාමීනි. එක්ක මව කුසකට ඇදගෙන යනවා. එක්ක බිත්තරයත් වලට ඇදගෙන යනවා. එක්ක තෙත් පරිසරයකට ඇදලා යනවා. එක්ක උපාතිකට තැනකට ඇදගෙන යන්නේ උපාදානයේ වෙලා ඇති වෙන චේතනාව විසින්. එහෙමයි. සකස් වෙන කර්මයෙන් විසින්. එහෙයි ස්වාමී. ඒක මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රය හරි ලස්සනට විස්තර කරනවා. ලස්සන එහෙයි ස්වාමී. විස්තර ඇතුව. රූපන් දිස්සා සතිමුට්ටා. සිහි මුලා වෙලා ඔන්න වාසය කරනවා. දැන් අර සිද්ධිය තියෙනවා මොකද වෙන්නේ? සිහි මුලා වෙලා ඉඳගෙන ඇහින් රූපයක් දකින්නවා කියනවා. පිය නිමිත්තම් මනසිකරෝති. එතන මොකද වෙන්නේ? ඊට පස්සේ ඒකේ ප්‍රිය නිමිති මේ දැන් උපාදානි වුණාට පස්සේ මොකද වෙන්නේ? ප්‍රිය දේවල් තමයි සිහි වෙන පටන් ගන්න. එහෙමයි. එහෙම නැත්නම් මොකද වෙන්නේ? දැන් පටිඝානුසයත් එක්ක ඇති වෙනවනම් ඊට අදාළ විදිහට තමයි චේතනා සකස් වෙන්නේ. මෝහානුසය සකස් වෙනවා තාම මුලා වෙන විදිහට තමයි චේතනා හිත ඇතුළේ නිර්මාණය කළ දෙන්නේ. එහෙමයි. පිය නිමිත්ත මනසිකරෝතු. දැන් ප්‍රිය නිමිති මනසේ සිහි කර කර වාසය කරනවා කියන. සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. දැන් උපාදානේ වෙලා තමයි චේතනා අපි පවත්ත ඉන්නේ. ඒකට කියනවා සාරත්ත චිත්තෝ වේදේති. ඇලුණු සිතින් විඳිනවා කියන්නේ ඒකට තමයි එතකොට. අපි ඇහෙන් ලස්සන රූපයක් දැකලා අපි යෝග සතුටින් සිහි කර කර සතුට වෙනවා කියලා හිතන්නකෝ. එහෙමයි. සිහි කර කර සතුට වෙද්දී ඇලුණු සිතින් විඳින්නේ දැන්. සාරත්ත චිත්තෝ වේදේති. එතකොට මොකද වෙන්නේ? ඇලුණු සිතින් විඳිනකොට අජ්ජෝ සහය තිට්ඨති. හිතේ බැස ගන්නවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඒ කිනාව බැස ගන්නවා හිත ඇතුලේ. ඒ දී බැස ගන්නවා. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භව. නොඑක් ඇසගාවට එන විවිධ රූප හේතු කරගෙන දැන් මොකද වෙන්නේ? අපි සතුටු වෙවි වාසය කරනවා කියලා කියන්නේ ඒ සැප විඳීම කියන එක හිත ඇතුළේ වැඩි යනවා එතකොට. එහෙමයි. වැඩි යද්දි මොකද වෙන්නේ? අවිජ්ජාවච විහෙසාච චිත්තමස්සු පහඤ්ඤති. එතකොට අවිද්‍යාවෙන් හිත වෙලා ගන්නවා කියනවා. අවිද්‍යාව කියලා කියන්නේ ඒක තමන් සතු කරගන්න ඊට පස්සේ හිත සකස් කරලා දෙනවා ඒක. එහෙමයි ස්වාමීනි. බලන්න මේක වෙන්නේ නැද්ද කියලා විපරය. දැන් මේ සකස් වෙන භවය. එහෙමයි. ඒක තමන් සතු කරගන්න හිත ඇතුළේ ප්ලෑන් නැදනවා ඊට පස්සේ දැන් ඒක. වෙන්නද බලන්න. එහෙමයි. තමන් සතු කරගන්න හිතේ ප්ලෑන් නැදෙනවා දැන්. ඒකට කියනවා අවිජ්ජා.
ස්වාමිනේ විස්තර සහිතව දැඩීව විඳිනකොට ඒ දේ සිදු නොවී තිබෙන්නේ නැහැ. ලෝභය ඇති වෙනවම. අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමී. අනිවාර්යයෙන්. එහෙයි. අවිජ්ජාච විහෙසාච ඒකත් එක මොකද වෙන්නේ? දැන් හිත ලෝභයෙන් යට වෙලා ඒක Taman සතු කරගන්න දැන් හිතේ ප්ලෑන් ඇඳිනකොට හිත ඇතුළේ වැඩ කරන්නේ මොකද්ද? විහෙසක් තියෙනවා. එහෙමයි. චිත්ත මස්සු පහඤ්ඤති. ඒතර මොකද සිත පෙළනවා කියනවා එකකින් ඊට පස්සේ. කොච්චර එපා කිව්වත් ඒක නවතින්නේ නැහැ. කන්න ගියත් මතක් වෙනවා, නාන්න ගියත් මතක් වෙනවා. ඇඳට ගියත් මතක් වෙනවා. සමහරට ඇඳන් පෙල්ලි පුටුවක් උඩට ගියත් මතක් වෙනවා. බණ ටිකක් අහන්න ගියත් මතක් වෙනවා. දැන් අර ඇහෙන් දැකපු රූපේ. එහෙමයි. නැද්ද බලන්න? එහෙයි ස්වාමී. ඔක තමයි සිද්ධ වෙන්නේ. ඔය විදිහට මොකද වෙන්නේ? වාසය කරනකොට ඒවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති. ඔය විදිහට රැස් කරන විට නිවනින් දුර වුණා කියලා කියන්නේ. නිවනින් ඈත් වුණා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. නිවනින් ඈත් වෙන්නේ ওই ක්‍රමයට. එහෙමයි. නිවනින් ඈත් වෙන වෙන ක්‍රමයකට නේ ওই ක්‍රමයට. කොච්චර බලන්න දැන් ඉන්ද්‍රිය අසංවරයේ කියන කාරණේ සසර ගමන දැන් පෝෂණය කළ දෙන හැටි. එහෙමයි. මේ කොටස තමයි භවය. භවයද අප්‍රිය නිමිත්තක් සම්බන්ධ වුණොත් මොකද වෙන්නේ? ඊට පස්සේ ගැටි ඉන්නවා දැන්. ඒක සිහි කර කර ගැටෙනවා. ඒක සිහි කර කර ගැටෙනවා. ඇයි මට රවල බැලුවේ? ඇයි මාත් එක්ක කතා නොකර ගියේ? කොහොමනේ තියෙන්නේ? එහෙමයි ස්වාමීනි. එහෙන් දැකපු දෙයක් නේ එතකොට. එහෙයි. රවුපු එක සිහි වෙනවා, නොබල ගියප එක සිහි වෙනවා, කතා නොකර ගියප එක සිහි වෙනවා. එහෙයි. ඒ ඇස් දෙකට ඒ පවත්වපු ඉරියව් ගැටෙන විදියට සකස් කර කර මව් දෙනවා සමහර විට. නැද්ද බලන්න? එහෙයි. හරි සුන්දරයි මේක. තාත්තික ආශ්චර්යයි මේක. එහෙමයි. බාහන බුදු කෙනෙක් ඒ ආශ්චර්ය වූ අద్භූතය අවබෝධය මේ මනසත් තුළ සිදුවෙන සිදුවීමක් වචන වලින් මේ ලෝකෙට කියලා දෙනවා කියන්නේ ආශ්චර්ය නේද? එහෙමයි ස්වාමීනි. මේක පුදුමයිනේ. එහෙයි. මේක පුදුමයි. එහෙයි. මේක පෙර නොඇසූ විරුද්ධමක් මේ. එහෙමයි ස්වාමීනි. අසිරිමත් ඒ සම්බුද්ධත්වයේ සම්මා සම්බුදු කෙනෙක්මයි මේ විදිහට පැහැදිලි වචන වලින් පැහැදිලි ප්‍රකාශ වලින් අර්ථවත් වචන වලින් මේක ඉස්මතු කරන්න ශාස්ත්‍රුන් වහන්සේ විතරමයි දක්ෂ. එහෙමයි ස්වාමී. පුදුම දෙයක් ඒක. ස්වාමිනී බෝධි මූලයේදී සම්බුද්ධත්වය අවබෝධ කළාට පස්සේ තණ්හාව ඔබ මට හමු වුණා වඩුව. ඔයක නේද? එහෙමයි ස්වාමී. වඩුවෙක් විදිහටම දැක්කේ. එහෙයි ස්වාමී. ඇයි ඒ? ඇයි මේ කය නැමැති ගේ හදන්නේ කවුද? එහෙයි ස්වාමී. තණ්හාව නැමැති වඩුවා වෙච්ච. එහෙයි. ඒකයි මේ වඩුවා කියන කාරණේ මතක් වුනේ. එහෙයි. හරි පුදුමයි ඒක. පුදුම ලස්සනයි බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්ය අවබෝධයට බුදුරජාණන් දේශනා කළ මේ දුක්ඛ කියන සූත්‍රයේදී පින්වත් මහණෙනි ওই විදියට පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා. දැන් තණ්හාව ඇති වුණා කියලා කියන්නේ උපාදාන වෙලා අවිද්‍යාව, ද්වේෂය, මෝහය හිත ඇතුලේ පෝෂණය වෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ භවපච්චය මොකද වෙන්නේ? භවපච්චය ජාති. වේදනාපච්චය තණ්හා අයංකෝ භික්ඛවේ දුක්ඛස්ස සමුදය. එහෙමයි. අයංකෝ භික්ඛවේ දුක්ඛස්ස සමුදය. තණ්හා පච්චය ඊට පස්සේ උපාදාන, උපාදාන පච්චය භව, භව පච්චය ජාති. ඕකෙම තමයි කියන ලෝකේ හටගන්නෙත් ওই විදියයි කියන. එහෙමයි. තිරිසන් ලෝකේ සකස් වෙන ওই ක්‍රමයට. පෙරේත ලෝකේ සකස් වෙන ওই ක්‍රමයට. නිරේ සකස් වෙන ওই ක්‍රමයට. එහෙමයි. ඔහොමයි සකස් වෙන්නේ. ස්වාමිනේ විස්මිත දහම දැන් විස්මිත දහමක් අපිට හිතා ගන්න බෑ. චේතනාවට අනුව භවයක් හැදිලා නිර්මාණය වෙලා යනවා. එහෙමයි ස්වාමී. බාන මේ සිද්ධිය එතකොට දකින්න කොච්චර සීකල්පනාවක් තියෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. අපිට ඒක ලස්සන හිතා ගන්න බෑනේ ඒක. ඒතර මේ කාරණේම හරි ලස්සනට මේ මහා සලායතනික සූත්‍රය බොහොම ලස්සනට විස්තර කරනවා. එහෙමයි. හරිම ලස්සනයි. අවසරයි ස්වාමී. චක්කුම් භික්කවේ අජානං අපස්සං යථා භූතං. ඇසේ යථාර්ථය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම්. සිහියක් නැහැ යාට. ඇහෙන් එයා රූප බලනෝ මේ ඇහැ අනිත්‍ය වශයෙන් එයාට සංවේදී වෙන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ. ඇහැට රූපේන ඇහැ ගාවට රූපේනෝ ඒ රූපේ අනිත්‍ය වෙනෝ Taman සංවේදී වෙන්නේ නැහැ. ඒකට මොකද රූපේ අජානං අපස්සං යථා භූතං. රූපේ අතහරි දන්නේ නැත්නම් දකින්නේ නැත්නම්. චක්කු විඥානං අජානං අපස්සං යථා භූතං. ඒ ඇහත් රූපත් නිසා ඇසේ දැනගැනීමේ ස්වභාවයක් තියෙනවා. ඒක වෙනස් වෙලා යනවා. නමුත් එයා දන්නේ නැහැ, දකින්නේ නැහැ. එහෙමයි. ඇහි රූපයි විඥාන එකතු වෙනවා. ඒ ස්පර්ශය අජානං අපස්සං යථා භූතං. ස්පර්ශය දන්නේ නැත්නම් දකින්නේ නැත්නම්.
යම්පිදං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා. ඇසේ ස්පර්ශයෙන් සතුටක් ඇති වෙනවා. ඒක වෙනස් වෙලා යනවා නමුත් තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දුකක් ඇති වෙලා වෙනස් වෙලා යනවා නමුත් තේරෙන්නේ නැහැ. උපේක්ෂාවක් ඇති වෙලා යනවා ඒක නැති වෙලා යනවා ඒක තේරෙන්නේ නැහැ කෙනාට. එහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? චක්කුස්මින් සාරජ්‍යති ඇසට ඇලෙනවා කියනවා ආධ්‍යාත්මේ. එහෙමයි. රූපේසු සාරජ්‍යති රූපෙට ඇලෙනවා කියනවා ආධ්‍යාත්මේ. චක්කු විඥානේ සාරජ්‍යති ඇසේ විඥානට ඇලෙනවා කියනවා. චක්කු සම්පස්සෝ සාරජ්‍ය ඇසේ ස්පර්ශයට ආධ්‍යාත්මය ඇලෙනවා කියනවා. එහෙමයි. යම්පිදං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින් සාරජ්‍ය. ඇහි ස්පර්ශයෙන් යම් වින්දනයක් ඇති වෙනවා නම් සතුටක් හරි ඒකටත් ඇලෙනවා කියනවා. දුකක් ඇති වෙනවා නම් ඒකටත් ඇලෙනවා කියනවා. එහෙමයි. උපේක්ෂාවක් ඇති වෙනවා ඒකටත් ඇලෙනවා කියනවා. දැන් සතුටක් ඇති වෙනකොට ඇලෙනවා කියන එකට සාමාන්‍ය කෙනෙක් තේරුම් ගන්න පුළුවන් පොඩ්ඩක්. ඒක ප්‍රකටයි සර්. දුකක් ඇති වෙනකොට ඇලෙන්නේ කොහොමද? ගැටීමත් එක්කනේ සම්බන්ධ වෙන්නේ. ඒක ඇල්ල කියන එක. එහෙමයි ස්වාමීනි. උපේක්ෂාවක් වෙනකොට මුලා වෙනවා කියලා කියන්නේ එතන ඇලීමක් තියෙනවා කියන එක. බන්ධනයක්. බන්ධනයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මොකද එතන ඇලීමක් නැත්තම් ඝට්ටනයක් ඇති වෙන්නේ. එහෙයි. දැන් නිකල රහතන් වහන්සේට දුකක් ආව කියලා ඝට්ටනයක් ඇති වෙන්නේ. ඒක ඇලීමන්නේ. උපේක්ෂාවක් ආව කියලා මුලා වෙන්නේ රහතන් වහන්සේගේ ආත්මයත්. එහෙමයි ස්වාමීනි. ඇලීමක් නැහැ. සැප විඳීමක් ආව කියලා ඉවරලා මේ බැඳලා යන්නේ නැහැ නේ. ඇයි? තණ්හාව නැහැ. හරි පුදුමයි. මෙතන ලස්සන කාරණාවක් විස්තර කරනවා තව පරයයකින්. තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූලස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතු ආයතින් පංචඋපාදානස්කන්ධා උපචයං ගච්ඡanti. ඔය විදියට දැන් ඇලුණු සිතින් තමයි කියන රූපය අසුරු කරන්නේ ඇසි. එකතු වෙච්ච සිතින් මුලා වුණු සිතින් ආස්වාද විතරක් විඳ ඉන්නවා කියනවා දැන්. එතන මොකද තියෙන්නේ? පංච උපාදානස්කන්ධ රැස් වෙනවා කියනවා. එහෙමයි. රූපයට උපාදානෙ රැස් වෙනවා. විඳීමට උපාදානෙ රැස් වෙවි යනවා. හඳුනා ගන්න දෙයට උපාදානෙ රැස් වෙනවා. එහෙමයි ස්වාමීනි. චේතනාවට උපාදානෙ රැස් වෙනවා දැන් හිත ඇතුලේ. එහෙමයි. දැනගන්න දෙයට ආධ්‍යාත්මික උපාදානෙ රැස් වෙවි යනවා. ඒකට කියනවා පංච උපාදානස්කන්ධ රැස් වෙනවා කියන වෙලාවට. තණ්හාචස්ස පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී සාස්ස පවඩ්ඩති. යම් මේ තණ්හාවක් ඇද්ද මොකද වෙන්නේ? ඒ පුනර්භවය ඇති කළ දෙන ආස්වාදී බැඳිලා යන ආධ්‍යාත්මික ස්වභාවයක් තියෙනවා. එහෙමයි. යන තන සතුටින් පිළිගන්න ස්වභාවයක් අපේ හිතේ ඇතුළේ තියෙනවා. ඒක එන්න වැඩෙනවා කියනවා හොම් වෙනකොට. එන්න දියුණු වෙලා යනවා කියනවා. බලවත් වෙනවා කියනවා. එහෙමයි. අර පැලයක් වැඩෙනවා වගේ වැඩෙනවා කියනවා. තණ්හාව වැඩෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. කායිකාපි සන්තාපා පවඩ්ඩද කායික දැවිලි මොකද වෙන්නේ එතකොට? වැඩි වෙනවා කියනවා. එහෙමයි. මා චේතසිකාපි සන්තාපා පවඩ්ඩන්ති මානසික දැවිලි මම චෛතසික දැවිලි මොකද වෙන්නේ? වැඩෙනවා කියනවා. කායිකාපි පරිලාහ පවඩ්ඩන්ති චේතසිකාපි පරිලාහ පවඩ්ඩන්ති කායික දාහයන් පරිදාහයන් මොකද වෙන්නේ? මානසික පරිදාහයන් වැඩෙනවා කියනවා. එහෙමයි. සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදී. එතකොට මොකද වෙන්නේ? කායික මානසික දුක් විඳ වාසය කරනවා කියනවා. පුදුම දෙයක් මේ. එහෙමයි ස්වාමීනි. පුදුම හිතා ගන්න බෑ. එහෙයි. ඒතර බලන්න මේ ආශ්චර්ය දෙයක් බුදුකින් දැන් මේ ඇහින් විතරයි මම මේ විස්තර කළේ. ඒකේ මම කල්පනා කරේ මේක දැන් මම හිතාගත්ත මේක දවස් 6කට විස්තර කරන ආයතන 6. එහෙමයි ස්වාමීනි. ඒතර මට තව කරුණක් කල්පනා හිතුණා මේ ආදිත්ත පරයය කියලා සූත්‍රයක් තියෙනවා. පින්වත් මහණෙනි මේ ගිනි ඇවිල ගත්ත මුළුමලින්ම ගින්නෙන් දිලිසෙන ගිනිදැල් විහිදෙන ගිනියම් වූ යකඩ ආයුධයක් අරගෙන ඇස නැමැති ඉන්ද්‍රිය අතුල්ලන එක වඩා වටිනවා කියනවා. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද? ඇසින් දත යුතු රූප ගැන නිමිති සටහනක්වත් ගන්න එක හොඳ නැහැ කියනවා. පින්වත් මහණෙනි මේ රූප නිමිත්තේ ආස්වාදයට ගිජු හෝ රූප නිමිත්තේ කොටසකට හරි ආස්වාදයට ගිජු වෙලා විඥානේ පවතිනකොට ඒ වෙලාවේ කලුරිය කළොත් තිරිසන් යෝනියට හරි නිරේට හරි කියන මේ ගති දෙකකින් එකක් කරා ඇදගෙන යනවා කියනවා. එහෙමයි ස්වාමීනි.
පින්වත් මහණනි මම මේ ආදීනය දැකලා මේ විදිහට කියන්නේ කියන. එහෙමයි. පුදුම දෙයක්. එහෙයි. දැක්ක නේද? ඒක දැන් මම විවිධ පරයයන්ගෙන් දැන් බලන්න අපි පටිච්චසමුප්පාද පරයයෙන් විස්තර කළා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒකට මේ මාළුක්‍ය පුත්තු සූත්‍රයේ ඒ කරුණ අරගෙන විස්තර කළා. එහෙයි. මහා සලායතනික සූත්‍රයේ කාරණේ අරගෙන විස්තර කළා. මොකද දුක හට ගන්න හැටි මේ ඉන්ද්‍රිය අසංවරේ. ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරේ දුක හට ගන්න හැටි. එහෙමයි ස්වාමීනි. ඇස නැමැති ඉන්ද්‍රිය සංවර වෙනකොට ලෝකය හට ගන්න හැටි. භව ගමන හට ගන්න හැටි. එහෙමයි. සසරට වැටෙන හැටි මේ විස්තර කළේ. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ ඊළඟ පරයයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද දැන් දුකේ නිදහස් වෙන්නේ කොහොමද කියලා. ඇස මුල් කරගෙන. හරි ලස්සනයි. චක්කුංච පටිච්ච රූපේජ උප්පජ්ජේ චක්කු විඥාන. ඇසත් රූපත් නිසා ඕන් දැන් ඇසේ විඥානෙ උපදිනවා කියනවා. එහෙමයි. තින්න සංගති පස්සෝ. දැන් ඇසත් රූපත් තියෙනවා නම් ඒ රූප දැන ගැනීම තියෙනවා නම් එතන ඇසේ දැන ගැනීම තියෙනවා. එතකොට රූප දැන ගැනීම කියන්නේ ඇසේ විඥානෙ. රූප දැනගන්න ස්වභාවය තියෙනවා කියන්නේ ඇසේ විඥානෙත් වෙලා තියෙනවා කියන එකයි. එතන එන කරුණු තුනක් තියෙනවා. මොකද ඇස තියෙනවා, රූප තියෙනවා, ඇසේ විඥානෙ තියෙනවා. ඒකට කියනවා ඇසේ ස්පර්ශය තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඇසේ ස්පර්ශය යම් තැනකද පස්සපච්චය වේදනා. මොකද වෙන්නේ? ඇසේ ස්පර්ශයෙන් විඳිනවද? මොනද විඳිනවා? එහෙයි. ඇසේ ස්පර්ශයෙන් විඳින්නේ කොහොමද? රූප. ඇසේ ස්පර්ශයෙන් විඳින රූප. එහෙමයි. රූප විඳිනකොට සැපසේ විඳින්නත් පුළුවන් රූප, දුකසේ විඳින්නත් පුළුවන්, උපේක්ෂාවෙන් විඳින්නත් පුළුවන්. දැන් ප්‍රියමනාප දෙයක් නම් ඇහෙන් දකින්නේ සතුටින් විඳින්නේ අපි ඒ රූපේ. එහෙමයි. අප්‍රියමනාප දෙයක් දැක්කොත් මොකද වෙන්නේ? දුකසේ විඳින්නේ අපි. හැකිලිලා යනවා හිත. හැකිල්ල යනවානේ. ඒ ස්වාමී. එතකොට සැපත් නැති දුකත් නැති හේතුන රූපයක් නම් උපේක්ෂාවෙන් විඳිනවා අපි. ඒක තමයි හිතේ ස්වභාවය. එහෙමයි. ඊළඟ විස්තර කරන හරිය ලස්සනයි. පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා. විඳීමෙන් තමයි කියන තණ්හා උපදින්නේ. නමුත් සිහිය උපදව ගන්න ඉන්න ආර්ය ශ්‍රාවකයා මොකද වෙන්නේ? තස්සායේව තණ්හාය, ඔය තණ්හාව ඇසේ ස්පර්ශයෙන් විඳිනකොට හට ගන්න බව තේරුම් ගන්නවා කියනවා. එහෙමයි. තස්සායේව තණ්හාය මොකද වෙන්නේ? අශේෂ. අශේෂ කියලා කියන්නේ ශේෂයක්වත් ඉතුරු නැතුව. විරාග නොයල්මින් නිරෝධා හිත නිදහස් කරගෙන ඒ අරමුණේ වාසය කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර තණ්හාවෙන් ආධ්‍යාත්මී ඇහෙන් දෙන රූපේ දකිනවා. හැබැයි ඒකට ආධ්‍යාත්මී තණ්හාවෙන් බැස ගන්න දෙන්නේ නැතුව වාසය කරනවා කියනවා. එහෙමයි. ඒ දැන් ඒතර ඇසේ ස්පර්ශ විඳිද්දි තමයි දැන් ශ්‍රාවකයා මේක කරන්නේ. දැන් මේ සිහියෙන් ඉඳගෙන. එහෙමයි. ඒක සිහියෙන් කරන් තියෙනකොට. ස්වාමීනි දැන් අවසරයක් ලැබේවා. ඔව්. අපි ප්‍රියමනාප ස්ත්‍රී රූපයක් හරි පුරුෂ රූපයක් හරි දකිනවා. නමුත් අපි සීලයෙන් සංවර වෙලා ඉන්නවා. වැරදි කාම සේවනයේට හෝ ඒ සීල සංවරය ඇති කරගන්න. නමුත් ස්වාමීනි හිතේ ඒ ප්‍රියමනාප රූපය පිළිබඳ මානසිකාරයක් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒතර ඒ ඉන්ද්‍රිය අසංවරයමයි ආයි සීලේ පළුදු වෙන්න හේතු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් ඒක දැන් කෙනෙක් අර සීලෙට බලවත් කැමැත්තක් කාලයක් ඉපැද්දුවට පස්සේ කොහොම හරි කය වචන රැගෙන හිටියා කියන්න. එහෙයි. තෙරු සද්ධාව දෙවන්න කරගෙන වාසය කරන කෙනා කොහොම හරි සීල රැගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. නමුත් සමහරලාට මේ කියන කරුණ තේරුම් අරගෙන නැත්තම් මේකට කොයි වෙලාවරි අහු වෙන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය ඇති වුනේ නැත්තම් ඔව් අහු වෙන්න පුළුවන් මේ සීලෙ බින්දෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒකයි මේ ඉන්ද්‍රිය සංවරය ගැන කියන්නේ. එහෙයි. නැත්තම් භාගතුන් හරි සීල ගැන විතරක් කියලා නිකන් තිබ්බනේ. එහෙමයි ස්වාමීනි. තව හිත නිවන්න තව දෙයක් තියෙනවා. මොකද ඉන්ද්‍රිය සංවරය. හිත මේ ඉන්ද්‍රිය සංවරයක නීවරණ සීල් පුරන කොටත් නීවරණ යම්තා ප්‍රමාණයට මේ සංසිඳනවා. එහෙමයි. සල්ලේක සූත්‍රයෙන් පැහැදිලිනේ අපිට ඒක. එහෙයි. ඉන්ද්‍රිය දමනය කරනකොටත් දැන් අවිජ්ජාව දුරු කරන්න ඕනේ අපි. යෝතස්සාය තණ්හය අශේෂ විරාග නිරෝධා නොඇලී වාසය කරන උපාදාන නිරෝධ. බැඳී යාම නිරුද්ධ වෙලා යනවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඇහෙන් දකින දේවල් වලට ආධ්‍යාත්මේ බැඳී යාම නිරුද්ධ වෙනවා කියන. බැඳී යාමක් නැත්තම් මොකද වෙන්නේ? භවයක් නැහැ කියන. උපාදාන නිරෝධා භව නිරෝධ. විපාක විඳීම පිණිස එතකොට මොකද වෙන්නේ? චේතනාව සකස් වෙන්නේ නැහැ. බැඳීමක් නැත්තම් බැඳීමෙන් චේතනාව උපදින්නේ නැහැ නේද? බැඳීමෙන් චේතනා හිත ඇතුළු නිර්මාණය වුණොත් තමයි උපතක් කරා ගෙනියන්න හේතු වෙන්නේ. එහෙයි. ඒත් උපාදානයක් නැත්තම් ඒ ඇති වෙන චේතනාව උපතක් කරා ගෙනියන්න හේතු වෙන්නේ නැහැ.
භව නිරෝධය කියලා කියන්නේ ඒකට. ස්වාමීනි රහත් භූමියට පැමිණෙන්න කලින් කිසියම් විද්‍යයකට හෝ උපාදානෙ පවතිනවද? අනිවාර්යයෙන්. එහෙමයි. අනිවාර්යයෙන්. එතකොට උපාදානයට යටත් නොවී ඉන්නේ කොහොමද ස්වාමී? සිහි දැන් ඒ කියන්නේ සිහි. එහෙමයි. ඔන්න ඊළඟට මේක විස්තර කරනවා ඒක. මම ඒක විස්තර කරන්නම්. අවසරයි සර්. උපාදාන නිරෝධ දැන් උපාදානයක් ආධ්‍යාත්මේ නැත්තම් විපාක විඳීම පිණිස චේතනා සකස් වෙන්නේ නැහැ. ඒතකොට ඒ කියන්නේ භවයේ නිරෝධා. භවයේ නිරුද්ධයි කියලා කියන්නේ ඒකට. එහෙමයි. උපාදානයේ වෙලා චේතනා සකස් වෙන්නේ. ඒකට කියනවා භව නිරෝධ. භවයේ නිරුද්ධ වෙලා තියෙනකොට. එහෙමයි ස්වාමීනි. කියන්නේ චේතනා තියෙන උපාදානයේ වෙලා චේතනා සකස් වෙන්නේ. එහෙමයි. උපාදානයේ වෙලා චේතනා සකස් වුණොත් තමයි භවය තියෙන්නේ. උපාදානයේ වෙලා චේතනා ආධ්‍යාත්මික නිර්මාණය වෙන්නේ නැත්නම් ඒකට කියනවා උපාදාන නිරෝධ භව නිරෝධ. එහෙමයි. භවය නිරුද්ධ වෙලා තියෙනවා. භවය නිරුද්ධ නම් මොකද වෙන්නේ? භවය නිරුද්ධ නම් ආයි මව කුසකට ගෙනියන්නේ. එහෙමයි. බිත්තරයක් තුළට ගෙනියන්නේ. තෙත් පරිසරයකට ගෙනියන්නේ. ඕපාතික ගෙනියන්නේ. ගෙනියන්න දෙයක් නැහැ. එහෙමයි ස්වාමීනි. උපාදානින් ආධ්‍යාත්මී හිතන මෙහෙම අපි ඔන්න යම් කිසියම් දෙයක් දකිද්දී අපේ හිත උපාදානය වෙලා චේතනා සකස් වෙන්නේ නැත්නම් කිසි අරමුණක් ඉදිරියේ අපි මේ ජීවිතේදී ආධ්‍යාත්මික කලබල වෙන්නේ නැහැ නේද එතකොට? නොසන්සුන් වෙන්නේ නැහැ නේ. ඒකත් එකතු වෙන්නේ නැහැ නේ. එහෙමයි. ඒ කරා ගෙනියන්නේ නැහැ නේ. එහෙ ස්වාමීනි. එහෙම නේද? එහෙ. ඉතින් ඒ කරා ගෙනියන්නේ නැහැ නේ. දැන් සල්ලාල කමින් සල්ලාල හිත দমনය කළා නම් තියෙන්නේ සල්ලාල කමට ඇබ්බැහි වෙන ඕනම අරමුණක් ඉදිරියේදී එයා ඒක කරා ගෙනියන්නේ නැහැ නේ. එහෙමයි. ඉතින් ගෙනියන ස්වභාවය නිවිලා තියෙන්නේ. බේබදුකම ආධ්‍යාත්මික සංසිඳන නම් තියෙන්නේ බේබදුකමට පත් වෙන්න පුළුවන් ඕනම අරමුණක් ඉදිරියේදී එයා ඒකට ග්‍රහණය වෙලා යන්නේ නැහැ නේ. සංසිඳලා තියෙන්නේ. එහෙමයි. සංසිඳලා තියෙන්නේ. ස්වාමීනි. ඒක සංසිඳ මේ ජීවිතේ සංසිඳලා නම් තියෙන්නේ. ඒවට ගෙනියන්නේ නැත්තම් එන පරලොවක් කරා ගෙනියයිද ඒක? එහෙමයි ස්වාමීනි. පරලොවක් කරා ගෙනියන්නේ නැහැ. එහෙ. ඇහෙන් දකින කිසි රූපයකට ආධ්‍යාත්මයෙන් ඒ කැරකිලා යන්නේ නැත්තම් මේ ජීවත් වෙලා ඉඳිද්දිත් එහෙනම් අතහැරියාට පස්සේ මේ කය අතහරිනකොට තව තැනකට ගෙනියයිද? එහෙමයි. ජීවත් වෙලා ඉඳිද්දිත් මේ අල්ලගන්නේ නැත්තම් කය අතහරිනකොට අල්ලගනේද? අල්ලගන්නේ නැහැ. එහෙමයි. අල්ලගන්නේ නැහැ. ආශ්චර්යයි. එහෙ ස්වාමීනි. පුදුම ආශ්චර්යයි. ඒකාන්තයෙන් භාග්‍යතුන් සම්මා සම්බුද්ධයි. එහෙමයි. ඊට පස්සේ දේශනා කරනවා ඉපදීමක් නැත්තම් එහෙනම් මොකද වෙන්නේ? ජරාව එයාගේ ජීවිතේට ආයේ නැහැ. මරණය නැහැ. ශෝක නැහැ. පරිදේව නැහැ. දුක් නැහැ. දුම්නස් නැහැ. ආයේ මේ කොරෝනා කියලා ප්‍රශ්න නැහැ. ආයේ හම්බ කරන්න ඕන ප්‍රශ්න නැහැ. ගෙවල් හදන්න ඕන කියලා ප්‍රශ්න නැහැ. යාන වාහන ගන්න ඕන ප්‍රශ්න නැහැ. ඔක්කොම ඉවරයිනේ. එහෙමයි ස්වාමීනි. මේ ජීවන අරගලේ සම්පූර්ණ ඉවරයි එතකොට. එහෙ. පැවැත්මට තියෙන අරගලේ සම්පූර්ණ ඉවරයි. එහෙමයි. කියන දුක සම්පූර්ණ නිදහස්. එහෙ ස්වාමීනි. ඒක හරි ලස්සනට විස්තර කරනවා මේ හරිම ලස්සනයි මාළුක්‍ය පුත්‍ර සූත්‍රයයි විස්තර කරන මෙන්න මේ විදිහට නසෝ රජ්‍යති රූපේසු දැන් මේක තව පැහැදිලි කරගන්නයි තව දේශනාවසරින් විස්තර කරන්නේ. එහෙමයි. නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්සා පතිස්සතු. එයා දැන් සිහිය පිහිටවාගෙන දැන් මහත්යවනේ කොහොමද මේක නැති වෙන්නේ කියලා. එහෙමයි. අන්න කොහොමද නැති වෙන්නේ? සිහිය පිහිටුවාගෙන තමයි ඇහෙන් රූප දිහා බලන්නේ. සිහිය පිහිටුවාගෙන. එහෙමයි ස්වාමීනි. සිහිය පිහිටුවාගෙන ඉන්නෝ රූපේ දැකලා මොකද වෙන්නේ එතකොට? රූපෙට හිත ඇලෙන්න දෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. විරත්ත චිත්තෝ වේදේති. නොඇලුණු සිතින් තමයි ওই රූපේ දිහා බලාගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. නොඇලුණු සිතින් රූපේ දිහා බලනවා. එතකොට මොකද වෙන්නේ? පංච නාජ්ජෝ සායතිට්ඨති. නොඇලුණු සිතින් නම් රූපේ දිහා බලාගෙන ඉන්නේ. ඒ රූපේ ආධ්‍යාත්මික බැසගන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ රූපේ ආත්මයත් බැසගන්නේ නැහැ. එහෙ. යතාස පස්සතෝ රූපං සේවතෝ චාපි වේදනං යම් අයුරකින් ඔහු රූප දකිනවද විඳීම් සේවනය කරනවද ඒ තුලින් ගෙවී යාමක් මිසක් රැස්වීමක් වෙන්නේ නැහැ කියන එකට. දැන් විවිධ රූප දකිනෝ ඔහුගේ ආධ්‍යාත්මය ඇලෙන්නේ නැහැ බැසගන්නේ නැහැ. නොබැසගත් සිතින් නොඇලුණු සිතින් තමයි ඔහු විඳින්නේ. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? එහෙම සේවනය කරනකොට එහෙම විඳිනකොට රැස් වෙන්නේ නැහැ කියනවා. ගෙවිල යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. කීයතිනෝ පචීයති. ෂේ වෙලා යනවා කියනවා. මොකද ෂේ වෙලා යන්නේ?
රූපෙට තියෙන ඇල්මක් තව තව ඇද්ද ආධ්‍යාත්මික සැඟවිච්ච එකක් ඇද්ද ඒක ෂේ වෙලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඇසට තියෙන ඇල්ම ෂේ වෙලා යනවා. එහෙමයි. ඇසේ විඤ්ඤාණයට තියෙන ඇල්ම ෂේ වෙලා යනවා. එහෙමයි. හරි පුදුමයි. ඒවන් සෝ චරති සතෝ ඔය විදිහට සිහියෙන් ඔහු හැසිරෙනවා කියනවා. කොහොමද? සිහියෙන් හැසිර නොඇලුණු සිතින් ඇහැට දැක්ක රූපෙට නොඇලුණු සිතින් නොබැසගත්තු සිතින් ෂය කරමින් හැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා කියනවා. එහෙමයි. ඒවං අපචින්තෝ දුක්ඛං සම්තිකේ නිබ්බානං උච්චති. ඔය විදියට ඔහු සිහියෙන් හැසිරෙන්නේ ඔය අයුරින් දුක් බැහැර කරන විට මොකද වෙන්නේ? නිවන සමීපේ කියලා කියන්නේ. නිවන සමීපේ ඉන්න කෙනෙක් ඒකට. එහෙමයි. හරි ලස්සනයි නේ. එහෙයි ස්වාමීනි. හරිම ලස්සනයි. ඒතර මේක හරි ලස්සනට විස්තර කරනවා මේ හරි සුන්දරයි මේ ආදිත්ත පරියාය සූත්‍ර මේ විදිහට. දැන් කිව්වනේ ඉස්සෙල්ලා ඇහෙන් රූපයක් දැකලා දැන් ඔහොම මේ සිද්ධිය ඒතර සිහියක පාට කෙනෙක් දියුණු නැහැනේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක නම් මොකද්ද කරන්න ඕන? ඒක නා කල යුද්ධේ මේක තමයි. මොකද්ද? බුදුරජාණන් දේශනා කළා පින්වත් මහන්නේ ඇවිල්ලගත් මුළුමනින්ම ගිල්ලෙන් දිලිසෙන ගිනිදැල් විහිදෙන ගිනි යම්මු තියුණු සැතකින් මේ ඇස ස්පර්ශ කරන්න යන්න ඕනේ නැහැ කියනවා. ඇස අතුල්ලන්න යන්න ඕනේ නැහැ කියනවා. ඊට වඩා හොඳයි කියන පින්වත් මහන්නේ ආර්ය ශ්‍රාවකේ හිතනවා කියනවා නුවණින් හිතන්න මෙහෙම කියනවා ගිනි ඇවිල්ලගත් මුළුමනින්ම ගිල්ලෙන් දිලිසෙන. එහෙමයි. ගිනිදැල් විහිදෙන ගිනි යම්මු යකඩ ආයුධයකින් ඇස නැමැති ඉන්ද්‍රිය අතුල්ලන එක පැත්තක තිබුණා. එහෙම පීඩාවකද නෝනේ මේ බුද්ධ ශාසනය. එහෙමයි. එහෙමත් කට්ටිය ඒ කාලෙත් හිටියා. එහෙයි ස්වාමීනි. ඒකාන්තයෙන් මම මේ විදිහට සිහි කරන්න ඕන. කොහොමද සිහි කරන්නේ? චක්කුන් අනිච්චා. නෑ මේ ඇස අනිත්‍යයි කියලා සිහි කරනවා. එහෙමයි. රූප අනිච්චා. ඇසට පේන රූපය අනිත්‍යයි. චක්කු විඤ්ඤාණං අනිච්චං. ඇසේ විඤ්ඤාණය අනිත්‍යයි. චක්කු සම්පස්සෝ අනිච්චෝ. ඇසේ ස්පර්ශයත් අනිත්‍යයි. යම්පිදං චක්කු සම්පස්සපජ්ජය උප්පජ්ජති වේදිතං සුඛම් වා දුක්ඛම් වා අදුක්ඛම සුඛං තම්පි අනිච්චං. ඇසේ ස්පර්ශයෙන් යම් සතුටක් උපදිනවා ඒකත් අනිත්‍යයි. එහෙමයි. ඇසේ ස්පර්ශයෙන් යම් දුකක් ඇති වෙනවා නම් ඒකත් අනිත්‍යයි. ඇසේ ස්පර්ශයෙන් යම් උපේක්ෂාවක් ඇති වෙනවා නම් ඒකත් අනිත්‍යයි කියලා සිහි කර ඉන්නවා. එහෙමයි ස්වාමීනි. අන්න ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒතර ආර්ය ශ්‍රාවකයා හිත යොමු කරන විදිහ ඊට වඩා හාත්පසින් වෙනස් එතකොට. එහෙමයි. හරි පුදුමයි ආශ්චර්යයි. බාහිර බුදුරජාණන් වහන්සේ දැන් එන අපිට දැන් තේරෙනවා යෝනිසෝ මනසිකාරයම එතකොට මේ ඉන්ද්‍රිය සංවර කරගන්න ඇස দমনය කරගන්න අපිට උපකාර කරන්නේ. එහෙමයි. ඒතර මේක මහා සලායතන සූත්‍රය හරි ලස්සන පරියායක් විස්තර කරනවා. හරිම ලස්සනයි ඒක. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ওই විදිහට දැන් කාලයක් ඇස අනිත්‍ය වශයෙන් සිහි කරනකොට ඇසට පේන රූපය අනිත්‍ය වශයෙන් සිහි කරනකොට ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් සිහි කරනකොට යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට මොකද වෙන්නේ? ඇස අනිත්‍ය වශයෙන් මෙයාට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඇසට පේන රූපය අනිත්‍ය වශයෙන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඇසේ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන්ම ප්‍රකට වෙනවා. ස්පර්ශය අනිත්‍ය වශයෙන් ප්‍රකට වෙනවා. එහෙමයි. ඇසේ ස්පර්ශයෙන් හටගන්න සැපේ දුක උපේක්ෂාව අනිත්‍ය වශයෙන් යාට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට විස්තර කරනවා මොකද වෙන්නේ? ওই විදිහට ප්‍රකට වෙනකොට ඇස අනිත්‍ය වශයෙන් රූප අනිත්‍ය වශයෙන් දකිනකොට විඥානය අනිත්‍ය වශයෙන් දකිනකොට ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දකිනකොට ඇසේ ස්පර්ශයෙන් හටගන්න සැප දුක උපේක්ෂාව අනිත්‍ය වශයෙන් දකිනකොට මොකද වෙන්නේ? ඇසට ඇලෙන්නේ නැතු වෙනවා කියනවා ආධ්‍යාත්මය. හිත ඇලෙන්නේ නැතු වෙනවා. එහෙමයි. ඇසට පේන රූපෙට හිත ඇලෙන්නේ නැතු වෙනවා. ඇසේ ස්පර්ශයට හිත ඇලෙන්නේ නැතු වෙනවා. එහෙමයි. ඇසේ ස්පර්ශයෙන් උපදින සැපයට හිත ඇලෙන්නේ නැතු වෙනවා. දුකට උපේක්ෂාවට හිත ඇලෙන්නේ නැතු වෙනවා කියනවා. ඇලෙන්නේ නැතු වෙනකොට මොකද වෙන්නේ? තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූලස්ස. ඔය විදිහට නොඇලුණු සිතින් මුලා නොවුණු සිතින් එක් නොවුණු සිතින් අනිත්‍ය ආදීනව දකිමින් අනිත්‍ය දකිමින් වාසය කරනකොට පංච උපාදානස්කන්ධ අපචයන් ගච්ඡති. එහෙමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන වලට තියෙන ආධ්‍යාත්මයේ තියෙන බන්ධනය සිඳි සිඳි යනවා කියනවා. ෂේ වෙවි යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. යම් පුනර්භවයේ ඇති කළ දින ආස්වාදයෙන් ඇරිලා යන තැන සතුටින් පිළිගන්න යම් ආධ්‍යාත්මික තණ්හාවක් තියෙනවනේ. තණ්හාව මොකද වෙන්නේ? ෂේ වෙවි යනවා කියනවා.
එහෙමයි. බලන්න මේ අනිත්‍ය වශයෙන් විමසන එක වටිනාකම. එහෙයි ස්වාමීනි. එතකොට මොකද වෙන්නේ? කායික දැවිලි, මානසික දැවිලි, කායික පරිදාහ, මානසික පරිදාහ සංසිඳිලා යනවා කියනවා. එහෙයි ස්වාමීනි. කායික මානසික සැපේ උපදින්න පටන් ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. අනිත්‍ය වශයෙන් විමසද්දී. එහෙයි. එනම් මේ යෝනිසෝ මනසිකාර අඩුවක් නේද මේ තියෙන්නේ කොට මේ තනිකර. එහෙමයි. ඊට පස්සේ විස්තර කරන හරි ලස්සන කාරණාවක්. යා තථා භූතස්ස දිට්ඨි සාස්ස හෝති සම්මා දිට්ඨි. ඔය ඇස කන නාසය දිවකය මනස අනිත්‍ය වශයෙන් විමසලා යාට යම් දවසක අනිත්‍ය වශයෙන් ප්‍රකට වෙනවද? ඒ දෘෂ්ටිය යාගේ සම්මා දිට්ඨියයි කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. අනිත්‍ය වශයෙන් ප්‍රකට වෙනවනම් ඒක සම්මා දිට්ඨිය කියනවා. ඔගේ. තෝ තථා භූතස්ස සංකප්පෝ. එතකොට ඒ අනිත්‍ය වශයෙන් ප්‍රකට වෙච්ච කෙනාගේ යම් සංකල්පයක් ඇද්ද ඒක සම්මා සංකල්පය කියනවා. එහෙමයි. ඒ විමර්ශනේ සම්මා සංකල්පයට අයිති. ඒ හිතේ පවතින සංකල්ප සංකල්ප දැන් නෑනේ. දැන් අනිත්‍ය වශයෙන් සිහි කරනවනේ. එහෙමයි ස්වාමීනි. මේ සංකල්පය අයිති වෙනවනේ මේ සම්මා සංකල්පයට අයිති වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ කෙනාට යම් දැන් ওই විදිහට අනිත්‍ය වශයෙන් සිහි කර නොයලුණු සිතින් වාසය කරනවාද ඒක සම්මා වායාමයට අයිති කියනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ වෙලාවේ යම් සිහියක් තියෙනවා ඒක සම්මා සතියට අයිති කියනවා. ඒ වෙලාවේ යම් හිතේ එකඟ බවක් තියෙනවා නම් ඒක සම්මා සමාධියට අයිති කියනවා. එහෙමයි. ඒක සම්මා සමාධියට අයිති කියනවා. පුබ්බේචකෝ 50 කාය කම්මං වචී කම්මං. දැන් මේ ටික සිද්ධ වෙන්න කයයි වචනේ යම් සංසිඳුණු බවක් පිරිසිදු බවක් තියෙන්න ඕනේ. ඒක තමයි කියන ඔයාගේ සීල සම්පatti. ඔය විදිහට පින්වත් මහණනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාවක් වශයෙන් පරිපූර්ණ වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. අනිත් භාවනා කරද්දි මේ. එහෙයි. අසානිත්‍ය වශයෙන් සිහි කරද්දි විතරක් මේ කියන්නේ දැන්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මොකද වෙන්නේ? තස්ස ඒවං ඉමං අරියං අට්ටංකම් මග්ගං. ඔය විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය ඔය ක්‍රමයට වැඩෙනකොට සතර සතිපට්ඨානෙ පරිපූර්ණ වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. සතර සම්‍යක් ප්‍රදාන වීරිය පරිපූර්ණ වෙනවා කියනවා. සතර ඉර්ධිපාද පරිපූර්ණ වෙනවා කියනවා. පංච ඉන්ද්‍රිය පරිපූර්ණ වෙනවා කියනවා. එහෙමයි. පංච බල පරිපූර්ණ වෙනවා කියනවා. සප්ත බොජ්ජංග පරිපූර්ණ වෙලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ ටික පරිපූර්ණ වෙනකොට ඊට පස්සේ හරි ලස්සන විස්තරයක් තියෙනවා. තස්මේ දේ ධම්මා යුගන්දා වත්තන්ති සමතෝච විපස්සනාච. සමතයයි විදර්ශනාවයි කියන දෙකම වැඩෙනවා කියන ක්‍රමයට. එහෙමයි ස්වාමීනි. දැන් සමතය විදර්ශනාව කොහොමද වඩන්නේ කියලා අහනෝනේ දෙකම වැඩෙනවා කියන ක්‍රමයට. එහෙමයි. එතකොට යම් දෙයක් විශේෂයෙන් අවබෝධ කළ යුතුද ඒ දේ පරිපූර්ණ වශයෙන් විශේෂයෙන් අවබෝධ කරනවා කියන මොකද්ද? පංච උපාදානස්කන්ධේ පරිපූර්ණ වශයෙන් අන්න එතකොටයි කියන අවබෝධය. එහෙමයි. එතෙන් අවබෝධ වෙන්නේ. ඊළඟට කියන යම් දෙයක් විශේෂයෙන්ම දැකලා ප්‍රහාණය කළ යුතුද ඒ දේ ප්‍රහාණය වෙලා යනවා කියනවා. එහෙමයි. මොකද්ද විශේෂයෙන් දැකලා ප්‍රහාණය කරන? අවිද්‍යාවයි භව තණ්හාවයි හිත ඇතුලේ ප්‍රහාණය වෙලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. යම් දෙයක් මේ වැඩි යුතුද ඒ දේ පරිපූර්ණ වෙනවා කියන මොකද්ද? සමතයයි විදර්ශනාවයි සම්පූර්ණ වැඩිලා පරිපූර්ණ වෙනවා කියන. එහෙමයි. අනිත්‍ය භාවනාව. එහෙයි ස්වාමීනි. ඒ වගේ යම් දෙයක් සාක්ෂාත් කළ යුතුද පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කරගන්නවා කියන කොහොමද? විද්‍යාවයි විමුක්තියයි පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කරගන්නවා කියන. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ඇසනෙම තීන්ද්‍රිය සංවර කරනවා නම් අපි යෝනිසෝ මනසිකාර යෙදී ඒකෙම මේ සියලු ගුණ ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් සතුට වෙන මේ ධර්ම දාණය දෙන පිරිස මේ දිව් මිනිස් ලෝකයාට පරිපූර්ණ වූ රැකවරණයක් ලබා දෙන මේ දහමක් දායාද කළා. එහෙමයි. එහෙනම් සසර පුරාවට තමන්ට පරිපූර්ණ වූ රැකවරණය ලැබෙන දහම ලබන්නට පරිපූර්ණ රැකවරණය ලබන්නට අනිවාර්යයෙන් මේ පින අනුග්‍රහ කරાવી. ඒ නිසා මේ පුණ්‍ය සම්පatti එකසේම සසර පුරාවට පරිපූර්ණ රැකවරණය ලබන්නට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ප්‍රඥාවටම විසේවන නුවණම පුපුදු කරවන ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වේලා උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත්
W කසුන් මදුශංක පින්වත් මහත්මයා විසින් මීට වසර 5කට පෙර මිය පරලොව ගිය MW රූපවති ආච්චි අම්මාට වසර 40කට පෙර මිය පරලොව ගිය JA සුවනේරි සීයාට JA නිමල් කරුණාතිලක මාමාට මේ පින් අනුමෝදන් කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍ය අනුභව බලෙන් සූපත් වේවා. සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සිම්පුත් දිව්වරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසඹ දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ශ්‍රී ධාතුන් වහන්සේලා සුරකින්න සම්බුද්ධ ශාසනය සුරකින්න සියලු දෙවියෝ මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය මීට වසර 5කට පෙර මිය පරලොව ගිය MW රූපවති ආච්චි අම්මාට වසර 40කට පෙර මිය පරලොව ගිය JA සුවනේරි සීයාට JA නිමල් කරුණාතිලක මාමා ඇතුළු මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය W කසුන් මදුශංක පින්වත් මහත්මයාට ඒ වගේම පවුලේ දෙමව්පියන් ඇතුළු සියලු දෙනාටමත් ඥාතිහිත මිත්‍රාදීන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ඔබ අප සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ පරම පවිත්‍ර නිර්මල ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ ධර්මින් ධර්ම දානමය පින්කම සිදු කරගත් පින්වත් W කසුන් මදුසංක මහත්මයා ප්‍රධාන පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන දුර්ලභ ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් උනන්දු වෙන්න කියලා ආරාධනා කරන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට තොරතුරු විමසන්න පුළුවන්. ඉතින් ධර්මයෙන් අර්ථවත් වෙන ප්‍රඥාවටම සංවේදී වෙන ප්‍රඥාවම නුවණම පුබුදු කරවන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ ජීවිතයට සමීප කරගන්නේ මෙයයි ඔබට සිත් පහළ වෙනවා නම් ඒ අප හැම දෙනාගේම මොනතරම් වාසනාවක්ද භාග්‍යයක්ද කියලා ඔබ දන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.